අද අඟහරුවාද වෙලාව රාත්‍රී 9:05 වුණා. මා එනතුරු ඔබ බලන් ඉන්න වෙලාව. එනිසා අපි මේ සූදානම් වෙන්නේ ඔබේ ප්‍රශ්න ටිකකට පිළිතුරු ඉදිරිපත් කරන්න. මගේ කල්පනාවක් නම් තිබුණා මගේ අදහසක් දෙකක් ඉදිරිපත් කරන්න. මේ ප්‍රශ්න ටිකත් අවසන් කරලාම ඉඳිමු. මං හිතන්නේ පසුගිය වැඩසටහන් වලදී අප ඔබට බොහොම ප්‍රයෝජනවත් වෙන අදහස් ඉදිරිපත් කළායි කියලා. යම් යම් ප්‍රශ්න වලදී මට වැටහෙනවා මේ අය මේක අහන්නේ සාමාන්‍ය දැනීමෙන් කියලා. ඒ කියන්නේ අපි පැහැදිලි කළා වූ ධර්ම කරුණු තේරුම් අරගෙන ඒන් මතුවන ගැටලු වශයෙන් නෙවෙයි සමහර අය අහන්නේ. මම එයාට අපි ඉන්න තැන් කියන්න කැමතියි. දැනුත් මම ආවේ 8යි 9යි අතර රංග ශ්‍රී ලංකා ගුවන්විදුලි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා. ඒ වගේම 6යි 37යි රංගවි ටීවී එකේ බණක් ගියා. උදෑසන 6යි 8ට වෙනස් ස්වදේශී සේවයේ ධර්ම දේශනාවක් ගියා. 11ටයි හවස 4ටයි ප්‍රඥායකේ ධර්ම දේශනා දෙකක් ගියා. අද දවසේ පමණත් මාධ්‍ය වල විකාශන වූ ධර්ම දේශනා සංඛ්‍යාව 5ක්. අල්ලා ගන්න පුළුවන් නම් ලේසි. එනිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්නම් මේ අදාළ ප්‍රශ්නවලදී අපි යමු අදාළ කාරණාවලට. මහත්මයෙක් දිග කතාවක් කියනවා ඒක කිව්වට කමක් නැහැ මොකද ඒ අවධානයේ වටිනාකම. අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ දේශනයක් මීට වසර 4කට පෙර මුල්වරට ඇහුණ අවස්ථාව මා සිටියේ කොටුව ස්ටේෂන් එක ඉස්සරහා බස් රථයක ගමන් කරමින්. මම ඒ වෙලේ පැයකට යන ගමනක් නවත්තලා බස් එකෙන් බැහැලා බණ ඉවර වෙනකන් ෆෝන් එකෙන් එම ස්වදේශී සේවයේ අහගෙන හිටියේ ඔබ වහන්සේගේ නම දැනගන්න. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකෙන් ඔබ වහන්සේගේ ධර්මදේශනා හොයාගෙන අහලා අවදියෙන් සිටින හැම අවස්ථාවකම ඉදිරියට හේතුවක් තියා නොගන්න උත්සාහ කළා. මුලදී අසාර්ථක වුණත් දැන් යම් දුරට සාර්ථකයි එක් අවස්ථාවකදී හැර. ඒකට තමයි මේ උත්තරයක් ඉල්ලන්නේ. ඒක කවුරුණත් ප්‍රශ්නයක් නැහැ. මේ තමයි විපාකය මේ පෙන්වන එක. මේ ආචරණයේ සමාජයේ වැරදි විදිහට හිතන්නේ නිසා මේක ටිකක් හදා ගන්න ඕනේ. කාන්තාවන් කෙරෙහි ඇතිවන රාගයකදී මම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මම දන්නවා මෙතනදී මම කරන්න ඕන සතියෙන් ඉඳලා ඉදිරියට හේතුවක් නොතියා අවසන් කිරීම කියලා. ඒත් බොහෝ අවස්ථාවල මම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මම ධර්ම මාර්ගයේ පැහැදිලි කර දුන්න ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා. ධර්මයේ කියන එක තේරුම් ගත් පමණින් අරමුණක් දෙකක් නිරෝධ වන පමණින් කාමරාගය ඉවරයි කියලා හිතන්න එපා. කාමරාග ව්‍යාපාද තුනී වෙලා විනාශ වෙන්නේ අනාගාමී. අනේක රාග කියන පදේ ඔය අබ කතා කරන හැම ඇල්මක්ම සම්බන්ධ එකක් නෙමෙයි. ඒක ටිකක් මේ විකෘති කාරණයක්. ඒක තේරුම් ගන්න වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් හිතන්න ඕන කාරණයක් තියෙනවා. මේ සමාජය ස්වභාවයෙන්ම පරිණාමයෙන් උපදින්නේ 50ට 50යි. පිරිමි 50යි කාන්තාවන් 50යි. එහෙනම් මේ ශ්ලෝක සම්මත පිළිගැනීම් වලට එක වාසය කරන්න හිමි වෙනවා එක්කෙනෙක්. ඒ එක්කෙනා හරියටම ගැළපෙන කෙනා කලවලුනි තෝරගන්න. මම උදාහරණයක් කියනවා. තරුණ අයටත් එක්කලා දැනගන්න කියන්නේ. මම මේක උපමාවකින් කියන්නේ. කෙනෙකුට වරමක් නැත්නම් ශිෂ්‍යත්වයක් නැත්නම් අවස්ථාවක් හම් වෙනවා පාවහන් යුගලක් ගන්න. නමුත් එකයි ගන්න හම්බ වෙන්නේ. මේ සල්ලිත් තරම් නගරයට ගියාම කකුල දාලා බලපුවම පාවහන් යුගලක් හම්බ වෙනවා ඒක දා ගන්නවා. ඒ දාගත්තාම ආයෙ දා ගන්න අවසර නැහැ. ඔය ඉක්මන් වුණා වැඩි. ඔය තෝරන්න තිබුණේ එකෙන් නෙමෙයි. 500ක් තියෙන තැනකින් හරි එක තෝරගත්තා නම් හොඳ මේක හම්බ වෙනවා. මෙන්න වගේ යුගදිවි කැමති නම් ඔය මේ දැක්ක ගමන් හිත වැටුණා කියන එක තුල නෙමෙයි, කය තුල නෙමෙයි, සාමාන්‍ය අදහස් වල ගැටුමක් නැති තැන දක්වා නිරීක්ෂණය කරලා එකතු කරගන්න සහකාරිය. එතකොට ගැටුම් අවම වෙනවා. එහෙම නැත්නම් ධර්මයේ තේරෙන අය එකතු වෙන්න ගැටුම් අවම කරගන්න පුළුවන් වෙනවා. එතකොට එතනදී අන්න අර අදාළ එක්කෙනා මොකක්ද ඒකට කියන්නේ පරිණාමයෙන් අදාළ එක්කෙනා හමු වෙනවා යුග දෙවියදී.
ඊට පස්සේ බුදුන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි කාන්තාවන් කෙසේ පිළිපිද යතුද කියලා. පළමුව නොදක හිටියතුයි කියලා කියනවා. දෙවනුව දකින්න වුණොත් අන්න පේනවා ඔබට ඔබේ බිරිඳ හැර අනිත් අය වැඩිහිටියෙක් නම් මවක් වශයෙන් සහෝදරියක් වශයෙන් නැගණියක් වශයෙන් සලකා කතා කළ යුතුයි. වර පෙන්වන්නේ අර හැඟීමට ඉඩ දෙන්න එපා කියන එකේ බාහිර වශයෙන් සැලකිලිමත් වෙන්න ඕන ආකාරය. ඉතින් මේ ධර්මයේ තේරෙන්න ඉස්සෙල්ලා ඔබ එකතු කරගත් ආශ්‍රය මේ. ඉතින් ওই විදිහට ද්වේෂය කියන එක මේ ඇති කරගත්ත පුද්ගලයාට දකින්නකොට ඕක තව කොච්චර කල් හදන්න වෙයිද? ඒ නිසා මේ කාමරාග ව්‍යාපාද කිව්වහම මේක රාග කියන පදේ ටිකක් මේ තේරුම් ගන්නේ හැම එකටම ඇල්මටම කියන අර්ථය නෑ. මේක මම කියන්න කැමති ඔය විකෘති කාමයට රාගයි කියන්නේ. ඒ කියන්නේ ඒකේ ලෙන්ගතුකම හෝ දෙදෙනා සතුටු වීම නෑ. ආත්මාර්ථකාමීත්වයේ තියෙන්නේ. Tamande ඕනකම ඊට කරගන්න අනිත් අයට මොන වුණත් කමක් නෑ කියන එක. මම සාමාන්‍යයෙන් උදාහරණයක් පෙන්නන්නේ බලලා සෙල්ලම් පටන් ගන්නවා. හැබැයි මීයා මරලා පටන් ගන්න. මීයාට කිසිම විනෝදයක් නෑ. තනියම බලලා සෙල්ලම් කරනවා. කොටියත් පටන් ගන්නවා සෙල්ලම. මොවා මරාගෙන තමයි පටන් ගන්නෙ. එතකොට කොටියට සෙල්ලමක් වුණාට මොවා මැරිලා ඉවරයිනේ. ඒ නිසා මේ දෙදෙනෙක් මේක නෙමෙයි සෙල්ලම. මොනවා නෝරයින්ද ඕනේ. වමියා නෝන උට සෙල්ලම් කරලා දෙන්න ඕනේ. තේරුණාද මම කියන්නේ? අන්න ඒකටයි ඔය රාග කියලා කියන්නේ. ආත්මාර්ථකාමීත්වය. බෙදා ගැනීමට නෙවෙයි. ඒක ඉතින් සමාජ පරිණාමයට අවශ්‍ය වෙලා තියෙන දෙයක්. වයෝවෘද්ධ භාවයේදී අක්‍රිය දෙයක්. එක්කල් නිවන් මාර්ග යන්න ඕන නම් ඒක තුනී කරන යන්නේ කරුණා තමයි නැති වෙන්න ඕන කියලා හිතන්න ඕන නැහැ. ඒක ඒකට ඉඩ දෙන්න. 100%ක් අද නැති කරගන්න ඕන නැහැ ක්‍රමානුකූලව ඒ බඳු අවස්ථාවක. ඒක තමන් කලක් තිස්සේ ඇසුරු කිරීම තුළින් වඩාගත් එකක් තමයි මම පෙන්නන්නේ ගහට කොටපුවාම ගහේ තියෙන කිරිනවයි කියලා. තමන් ඇසුරු කරගත්ත ටික තමයි දැන් ඔය ඇවිදින් වද්ද දෙන්නේ. මේ උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම තමයි කරන්න ඕනේ. ඊට පස්සේ නූපන්න කුසල් කියන්නේ තවදුරටත් පස්සෙන් යන්න ඕන නෑ. මොකද ඔතනින් එහා පැත්තේ තියෙනවා ධර්මයේ කියලා එකක්. අරමුණ ඉතුරු වෙයි නැතෙනකොට හම්බ වෙනවා ධර්මයේ කියලා එකක්. ඒ ධර්මයේනේ අපිට දෙන්න. ඒ ධර්මයේ යන්නේ. ඒ ධර්මයෙන් ගත්ත පුද්ගලයා ධර්මයේ සරණින් තමයි කියන්නේ කරන්නේ. එනිසා අංගොම කතා කරන මේක හදාගත් අඩුපාඩු තවත් අයට තියෙනවා. නමුත් ඒක 100%ක් අද නැති වෙන්නේ නැහැ. ඒකට ඉඩ දීලා වැඩෙන්න කියලා අර උරුම සීමාව තුළ විනය කරපෙන්න ඕන. අන්ට උරුම සීමාව තුළ විනය කරපෙලා යන්නේ නැහැ. පාලනය කරන මේක අවංක වෙන්න ඕන කියන කාරණාව මම කියන්න කැමතියි. ඒක මන්ටත් ඕන කෙනෙකුට. පොත්සා කඩදාසි බලමින් ප්‍රදේශනා කිරීම ගැන වහන්සේගේ අදහස් පැහැදිලි කර දෙන්න. මගේ අදහස් නම් වැදගත් නැහැ. ඉතින් මේකේ ඇත්ත මම කියන්නම්. සාමාන්‍යයෙන් ධර්ම දේශනා 30ක් 40ක් 50 100ක් නම් පාඩම් හිටීවි මාතෘකා. ගාක් කියන්න උනහම ඉතින් කටපාඩම කියන එක අඩුයිනේ. ඉතින් ඒ නිසා දේශක ගාතාව හෝ මොකක් හරි කාරණයක් කටපාඩම් නැත්නම් බලලා කිව්වට කමක් නැහැ. ඒක වරදක් නැහැ. නමුත් මේ පොතේ තියෙන දේ කියන එක නම් නෙවෙයි ධර්ම දේශනා කිරීම කියලා කියන්නේ. තමන් තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තන් පස්සේ පොත නැතුවට අර ධර්ම කරුණු ගලපන්න පුළුවන් වෙනවා. දේශනීය ප්‍රඥාව කියන්නේ ඒකනේ. ඒ නිසා පාඩමෙන් කියනවට වඩා මේක කරුණු තේරුම් ගත්තන් පස්සේ මේ පැහැදිලි කරනකොට කරුණු පැහැදිලි කිරීමක් මේ කරන්නේ. මම නම් දකින්නේ මෙහෙමයි. මේ බුදු සමයේ ධර්ම දේශනා කියලා කියන්නේ එදත් අදත් ඉදිරියටත් මේ පටාචාරා ගැන කතා අහන එක නෙමෙයි. කිසాగෞතමී ගැන කතා අහන. එතකොට ඒක සිද්ධියක් අහන්නේ. ඒක Taman ගැන හේීමක් වෙන්නේ හැම සූත්‍ර දේශනාවකම විග්‍රහ වෙන්නේ ඇහි කනයි නාසය දිවකයි පංච උපාදානස්කන්ධ. ඒක ඔබ ළඟනේ තියෙන්නේ. ඒක අර ඒ පැත්තට හරවන්නේ නැතුව මේ Taman පැත්තට හරවලා අහන්න පුරුදු වුණා නම් මම හිතන්නේ ඔක මේ හරියනවයි කියලායි කල්පනා කරන්නේ. දේශනා කරන දේශකයන් වහන්සේලාත් ඒක තේරුම් අරගෙන කළා නම්. එහෙම නැතුව ඉතින් සරල පුංචි පොඩි හාමුදුරුවෝ ජාතක කතාව පාඩම් කරගෙන කියනවා. ඒකට කමක් නැහැ. පටාචාරාගේ සාගමේ කතාව කියනවා. ඒකට කමක් නැහැ පොඩි හාමුදුරුවෝ. ඒ වගේ මේකේ අධ්‍යාපනයේ හෝඩිය සිට ආචාර්ය උපාධිය දක්වා තියෙනවා වගේ පියවර එහෙමකුත් තියෙනවනේ යම් ආයත. ඒ නිසා ඒ වගේම මේකේ මේ පැවිද්ද තුලත් කිසියම් ආකාරයක සුදුසුකම් තියෙනවා. අන්නේ සුදුසුකම් ලබාගෙන
මේ සමාජයේ කෙරෙහි ලැබියාවෙන් කරුණු පැහැදිලි කිරීමෙන් ධර්ම දේශනා කරන තැනට එන්න ඕන. එහෙම නැත්නම් ජනප්‍රියත්වය හරි මුදල් හදලා හරි තව මොනවා හරි බලාන කරන්න ගියාපුවාම වැඩි කල් ආයුෂ හිටින එකක් නෑ. මොකද හංගන්න බෑනේ මේ දේවල්. කටපාඩම හංගන්න බෑ. ඇතුළත පේන්න ඕන පුද්ගලයාගේ සංයමය. ඒ නිසා තමන් මේක තේරුම් ගත්තා නම් තමන් ගාව සංයමයක් ඇති කර ගනිමින්වත් මේ කාරණාවට අනේකයි අදහස් වෙන්නේ. ඒ නිසා මේ කඩදාසි බලමින් බන කියන කාරණේ කියන වචනේ එහෙම යොදන්න එපා. ඒක සාමාන්‍යයෙන් පාඩම් නැත්නම් එහෙම බලලා කියනවා ඇති. මමත් සමහර වෙලාවට සමහර සූත්‍ර බලාන කියනවා මේ ත්‍රිපිටකයේම තියෙන එකක් කියලා ඔප්පු කරන්න. එහෙම කියන්නේ. අනිත් එක දිග සූත්‍ර පාඩම් කරගන්නත් බෑ කියන්නත් ඕන. ඉතින් නමුත් ඒක පොතේ තියෙන දේ කියන එක නෙමෙයි කරන්න ඕන. ඒක කියවගත්තාම ඒකේ සාරාංශය අරන් ගලපන්න පුළුවන් වෙනවා. මයි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක එහෙම තිබුණාවයි. ඒ අය එහෙම කරાવી. ඒක ඉතින් අඩුපාඩුවක් වශයෙන් දකින්න ඕනේ නැහැ. කල් යනකොට හරියාවි. නමුත් තේරුම් ගත්ත පුද්ගලයාට මේ බුදුන් වහන්සේ පොතක් බලන බණ කීවෙත් නැහැ. සූත්‍ර දේශනාවක් හදලා බණ කීවෙත් නැහැ. ඒ මොහොතට එන දේ ගැලපීමනේ කරලා තියෙන්නේ. ඉතින් අදටත් ඕක තේරුම් ගත්තාම බුදුන් වහන්සේගේ උදාහරණ නැතුවට ඒ මොහොතේ දේවල් ගලපලා බණ කියන්න පුළුවන්. තේරුම් ගත්තාම. ඒ පැත්ත කොයි පැත්තෙන් හරි ඔබට ගැලපෙන පැත්ත හම්බ වුණාම ඔබ මේ අර දැන් ඔය මේ අපේ වාර්චික කරන මේ උපකරණේ තියෙන පින්තූර ගන්න පුළුවන් විදිහක්. Taman පැත්තට හරවා ගත්තාම සෙල්ෆි. අනිත් පැත්තට හරවම අනු. මේ කැමරාව අනිත් පැත්තට හරවලා වගේ බනහන එක සමාජයට හරවලා තියෙන්නේ තාමත්. ඒ පැත්ත දිහා තියෙන පටාචාරා කිසాగෞතමී කාලෝගෝල ගැන තමයි බලබලා ඉන්නේ. පටාචාරා කිසాగෞතමී කාලෝගෝල Taman ළඟ ඉන්නවා කියලා සෙල්ෆිය හරව ගන්න Taman පැත්තට ධර්ම දේශනාව. එතකොට Taman පෙනෙන්න පටන් ගනී. ඒක කරගන්නකෝ මේ දේවල් වලට වඩා එදිනදා ජීවිතයේදී කරන පේරුදානය වැනි පුණ්‍ය කටයුතු උපාදානය නොවි කරන්නේ කෙසේද? කරන ලද පවක් අනිවාර්යෙන් උපාදානය වේද? එසේ නොවි සිටිය හැකිද? ඇයි මේ කරන්න ඕන දේවල් ගැන කල්පියා හිතන්නේ? ලෝභක්ඛේ නිබ්බානං, දෝසක්ඛේ නිබ්බානං, මෝහක්ඛේ නිබ්බානං. දාහන ගැන නෙමෙයි ඉස්සෙල්ලා බලන්න ඕන තමන්ගේ පෞද්ගලික ජීවිතේ ලෝභ දේශ මොහ කියන කාරණා වැඩි දියුණුවලා තියෙන පැත්ත. දානේ ලොකු වැඩක් නේ කරලා තියෙන්නේ. අවුරුදු 2600ක් තිස්සේ සගපරපුර විහාරස්ථානයේ වැඩ හිටියා. පින්ඩපාතිත් කරා එහෙමත් කළා නැත්නම් පන්සල් හදාගත්තා. රජමහා විහාරත් හදාගත්තා. දායක පිරිසක් එකතු වෙලා උන්වහන්සේ පෝෂණය කළා. උන්වහන්සේ පෝෂණය කළා නෙමෙයි ඔය. බෝධියයි චෛත්‍යයයි ප්‍රතිමාවයි රැකගත්තා. නැත්නම් ධර්ම විනය රැකගත්තා. ඉතින් මේ ශාසනික කාර්යයකට උරදීලා නේද මේ දානේ තියෙන්නේ. ලොකු වැඩක් කරලා නේද තියෙන්නේ. මම ත්‍රිපිටකයේ තේරුම් අරගෙන අද බණ කියනවා නම් මගේ හැකියාවක්ද ඒක? අර ත්‍රිපිටකයේ පරිස්සම් කරපු නිසා ඒකෙන් නෙමෙයිද මම හොයාගත්තේ. එහෙනම් ඒ පරිස්සම් කරපු ඔක්කොට මේකේ ගෞරවය හිමෙන්න ඕන නැද්ද? ඒ නිසා දානී කියන කාරණාව ඒ වගේ සම්බුදු සසුන කරන කාරණයක්. නමුත් මෙතනදී මම ටිකක් පැහැදිලි කරන්න කැමතියි මේකේ තියෙන අර්ථ කීපයක්. දැන් ආර්ය පුද්ගලයෙක් නැත්නම් සසුන්ගත වෙන කෙනෙකුට සාමාන්‍ය එදා ජීවිතයේදී සිව්පසෙන් උපස්ථාන කරන්න ඕන උපයන්නේ සපයන්නේ නෙවෙයි. ඒ නිසා තමන් උපයන කොටසෙන් කොටසක් ගෞරවයෙන් පරිත්‍යාග කරලා තමන්ගේ සතර පැත්තට සපිනක් පින් පැත්තක සිදු වෙනවා උදව් උපකාර කිරීම තුළ පිනක් සිදු වෙනවානේ. නමුත් මේක වර්තමානයේට එනකොට මේ පෘථග්ජනයන් කරන වැරද්දක් තියෙනවානේ. ඕනෑ දෙයක් තමන් ඕන පැත්තට අරයි යනවා. අවුරුදු උත්සවේ, වෙසක් උත්සවේ, නත්තල් උත්සවේ ඔය තේරම තමන් ඕන පැත්තට නේදගෙන යන්නේ. ඒ වගේ මේකත් මේ පොඩි වෙනසක් කරගන්න තියෙන්නේ. දැන් අපි ගල්මුකෝ ගමක විහාරස්ථානයකට ලැබෙන දාන ටික මොනවද කියලා. මේ සම්බුදු සසුන රකින්න පැවිදිලා ඉන්නේ උන්වහන්සේලාගේ ජීවිතේ පවත්වා ගන්නයි මේ දාන ටික දෙන්නේ කියලා අදහසකින් කී දෙනෙක් දෙයිද? හැමෝටම මීගේ ඥාතින්ට පින් දෙන්න පින් හම්බ වෙන නිසා කියලා දාන දෙන අය කී දෙනෙක් ඉන්නේද? බැරි වෙලාවත් පින් හම්බ වෙන්නේ නැහැ කිව්වොත් එහෙම දානේ නතර වෙලා හාමුදුරන්ට බඩගින්න වෙයි දන්නෙත් නැහැ. නමුත් දානේ දීලා තමයි පින් දෙන්න කියලා තියෙන්නේ අනිවාර්යෙන්ම ඒක පස්සේ දවසක මම හොඳට පැහැදිලි කරන්නම්. ඒ නිසා මේකේ මේ ලැබෙන මෙහෙවර ගැන හිතා බලන්න. උපේක්ෂාවෙන් කටයුතු කරන්න. ලබන්න දෙන්න එපා. දුන්නම ලැබෙනවා කියන ප්‍රතේමාවේ ඉන්න. ඔබ අම්මෙක් තාත්තෙක් නම් අවුරුදු 25ක් දරුවෝ හදනවා. මොනවා හරි ලබන්න බලාපොරොත්තු දෙන්නේ. කන්න දෙන්නේ අවුරුදු 25ක් මාපුරුවට දරුකමට.
අන්න වගේ සම්බුදු සසුනේ වගකීමක්නේ බුදුදහමට බුදුන්ට ගෞරව කරන කෙනෙක්. ඒ නිසා ඒකෙදි උන්වහන්සේලාගේ ජීවිතය පවත්වා ගන්න සම්බුදුන් චිරස්ථිතියට ඔබට පෘථග්ජන මට්ටමේ ඉන්නවා නම් මෙලොව පරලොව වශයෙන් ආයු වර්ණ සම්බල සඳහා විපාක සඳහා මේ කටයුත්ත කරන්න. උපාදානය ගැන දානේ ගැන බලන්නේ නැතුව දානේ මධ්‍යස්ථව කටයුතු කරන්න. ලෝභ දේශ මොහ කියන කාරණා ඊට වඩා එහා තියෙන්නේ. මේවා පස්සේ දානෙට තියෙන ලෝභකමක් තියෙනවා නම් ඒක පස්සේ අතාරින්න පුළුවන්. ඉස්සෙල්ලා ඊට වඩා ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කාරණා ලොකු කාරණා ගැන බලන්නකෝ. එතකොට මේක සරලව සන්තෝෂයෙන් කරන්න. යුතුයකමක් ඉටු කිරීමක් කරන්න. එතකොට ඒකේ බලාපොරොත්තුවක් සාමාන්‍යයෙන් තියෙන්න ඕන නෑ. මොකද පව් කරන කට්ටිය බලාපොරොත්තු වෙන්නේ නෑ මට විපාක දෙන්නේ කියලා. නමුත් විපාකේ හමු වෙනවනේ. කර්ම විපාක කියන එකේදී. ඔයමත් සමහර දේවල් කරනවා. කිවෙ නැති වුණාට. හැබැයි මම නම් මට ප්‍රශංසාවක් හරි බදු සහනයක් හරි එහෙම බලාපොරොත්තුවක් නෑ. අහිංසකව සතුට වෙන්න තමයි කරන්නේ. කියන්නෙත් නැතුව. ඒ නිසා තමන්ගෙන් කෙරෙන්න ඕන කටයුත්තක් කරලා අහිංසක සතුට වෙන්න එක ලොකු දෙයක් ඒක. අනිත් අය ප්‍රශංසා කළත් එකයි නැසත් එකයි. කරන ලද පවක් අනිවාර්යෙන්ම උපාදානයේ වේද. පව් කියන්නේම උපාදාන වෙනවා කියන එක තමයි. පව් සිද්ධ වෙනවා කියන්නේ උපාදාන වෙනවට. පින් සිද්ධ වෙනවා කියන්නේ උපාදානය වෙනවට. ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ උපාදානය වෙනවට. එහෙම නැත්නම් ඒවා ක්‍රියාසිට විතරයි. ඒ හින්දා ඒක තමයි කියන්නේ කර්ම මාර්ගය. කර්ම සරණ කියන්නේ අන්න ඒකයි. එතකොට එහෙනම් ආයේ මොකද අර පෘථග්ජන පුද්ගලයා මේවක් කෙරෙහි ඇලීමෙන් කරනකොට සිද්ධ වෙනවා කියන්නේ සසර යලි විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවටනේ. ඉතින් විපාක දෙන්න හේතුවක් ඉතුරුට තමයි සසර හැදෙන්නේ. එසේ නොවි සිටින්නට ඉතින් සිටිය පුළුවන්. ධර්මයේ තේරුම් අරගෙන මාර්ගඵලලාභීක් වෙලා කර්මක් ශ්‍රේණියේ කර්මය කරගෙන යන්න. ධර්මයේ තේරුම් ගත්තාම මාර්ගඵලලාභීක් වෙනවා. මාර්ගඵලලාභියා කර්මය නෙමෙයි සරණ කරගන්නේ කර්මක් ශ්‍රේණියේ කර්මය. ඒකට ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්නේ. මේක මම තව පැහැදිලි කරන්නේ නැහැ මේ වචනේ කිව්වට ඉස්සරහට බණ ටිකක් තව කියලායි පැහැදිලි කරන්නේ. නිසා ආයෙ මතක තියාගන්න මේ වචනේ දුන්නම ලැබෙනවා නෙමෙයි මේ ලබන්න දෙනවා නෙමෙයි දුන්නම ලැබෙනවා. තේමාව වෙන්න ඕනේ. එතකොට ලබන්න දෙන්නේ නැහැ. ඒක ස්වයංක්‍රීයව කර්ම නියාමයක් නේ ඒක ක්‍රියාත්මක වෙයි. හිත හොඳ වෙන්න ඔය බලාපොරොත්තු නොවන දේවල් ඔක්කොම නිකම්ම ළඟට එනවා. නිකන් කපටිකමින් හොයන්න යන්න ඕන නෑ ඒක. ස්වභාවයෙන්ම එහෙම එකක් ඒකේ තියෙනවා. සිත පිරිසිදු වෙන්න ඒක තේරුම් ගන්න ඕගොල්ලෝ. දෙවියන්ට පංචේන්ද්‍රයන්ගෙන් බාහිර අරමුණු ගත නොහැක. කියා ඒ නිසා වන ඇසිය නොහැකි බව අසන්නට ලැබුණා. දේවතාවෙක් බුදුන් වහන්සේ සමග ගැටලු සාකච්ඡා කළ අවස්ථා රැසක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා නේද? වන ඇසිය නොහැකි නම් ගැටලු සාකච්ඡා කරන්නේ කෙසේද? මම නම් එහෙම නෙමෙයි හිතන්නේ. ඇයි අද මේක දේවතාවෙක්වත් මෙච්චර හාමුදුරුවෝ ඉන්න අපි ගාවට එන්නේ නැත්තේ? ඈ? එදා වෙන්න පුළුවන් නම් අද වෙන්න බැරිද ඇයි ඒක? එහෙම හිතලා බලන්නකෝ. ඒ නිසා මේ අපිට පේන දේ නෙවෙයි මේ තියෙන්නේ. බුදුන් වහන්සේට විශේෂ ඥානයක් තිබුණා. ඒකේ අන්තර්ඥානයක් තුළ සාකච්ඡා වුණාද දන්නේ නැහැ. දෙවියන්ට එහෙම එන්න පුළුවන්කම උත් තියනවා කියලා තියෙනවා රූපයක් මවාගෙන. එහෙම නැත්නම් ඔය දේව කියන පදේ සාමාන්‍යයෙන් ඔබ අහලා තියෙනවද මේ ආටානාටි සූත්‍රයේ. ආටානාටි සූත්‍රයේ තියෙනවානේ බුදුහාමුදුරුවොත් එක්කලා යක්කු අමනාපයි කියලා. මොකද මේ පාණාතිපාතා වේරමණිය අදින්නා දානා වේරමණිය ඒ කියන්නේ හතුන් මරන්න හොරකම් කිරීමෙන් වළකින්න ධර්ම දේශනා කරනවා. ඒ හින්දා තමයි මේ යක්කු බුදුහාමුදුරුවොත් එක්කලා අමනාප. දැන් මට පෙන්නන්න හතුන් මරණ හොරකම් කරන අරක්කු බොන යක්කු කොහෙද ඉන්නේ කියලා. සුරාමීරේ මච්චමහා දට්ටානා වේරමණියා ධම්මං දේශේදී. මස්පැන් බාලෙන් වැළකීමට බුදුහාමුදුරුවෝ බණ කියන හින්දා යක්කු අමනාපයි. එතකොට ඒ යක්කු කොහෙද ඉන්නේ නැත්තේ පස්පව් කරන? මම එහෙම හිතන්නේ. ඒ නිසා මේ දේවපදය දැන් ඔය ලංකාවේ තිබුණේ යක්ෂ නාග දේව භූත කියලා ගෝත්‍රිකයෝ. අපි ගාවට එනකොට කොච්චර දුරට මේක මෙවලා තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට මේ හැකියාවක් තියෙන්නත් ඇති. හැබැයි අද අපි ගාවට ආවත් මතක තියාගන්න අපි දෙවියෝ කියන්න දන්නේ නැහැ. මන් දෙයක් එන්න පුළුවන් නම් එන්නේ වෙසලාගෙන මිනිස්සෙක් විදිහටනේ. මම එහෙම කතාවක් කියන්නම්. මේක මම මේ රූපවාහිනියෙන් අහගෙන හිටපු කාරණයක්. හිතන්න කියන්නේ ඇත්ත නැත්නම් මම දන්නේ නැහැ. ශ්‍රීපාදේ වන්දනාවේ ගිහින් දරුවෙක් අතරමං වෙනවා. උඩටත් නැහැ පහළටත් නැහැ අම්මත් නැහැ. දැන් ආපහු පල්ලෙහාට වහිනවා. පල්ලෙහාට වහිනකොට කඩයක් ගාව වයන් එකේ ඩ්‍රයිවර් තේබිබි ඉන්නවා. එයාත් පහු කරන පල්ලෙහාට යනවා හොයාගන්න බැරි වෙනවා. ආපහු උඩහට ගියානෝ යනවා තවත් තේබනවා ඩ්‍රයිවරුන් නැහැ. ඩ්‍රයිවර්ට කියනවා ඊට පස්සේ
ඊට ඩ්‍රයිවර්ත් එක්කලා වෑන් එක ගාවට ගෙනත් ඇවිල්ලා ඩ්‍රයිවර් යනවා. දැන් එන ගමන් ඩ්‍රයිවර් කියනවා මම කොහොත් වෑන් එකෙන් පිට ගියේ නැහැ. එයා වඳින්න ගියෙත් නැහැ, තේබොන්න ගියෙත් නැහැ, වෑන් එකේ ඉඳලා තියෙන්නේ. එහෙනම් කවුද මේ එක්කන් ආපු ඩ්‍රයිවර්? මේක සත්‍ය සිද්ධියක් වශයෙන් තමයි විස්තර උනේ. ඉතින් ඒ නිසා ඔය වෙස්සලාගෙන ඉන්න පුළුවන් එක පිළිබඳව මට 100% විශ්වාස නැතුණා. එහෙම කතා තියෙනවා. දැන් දෙවියෝ ගාවට ආවනම්, දෙවියෝ බුදුන් වහන්සේ ගාවට ආවනම් එහෙම වෙන්නේ නැති. එහෙම නැත්නම් අර මේ පස්පව් කරන යක්කු ඉතින් අහස දිහා කොහරි ඉන්නව නෙවෙයි. ඒ පස්පව් කරන අයට යක්කු කියලා කියන්නේ නැත්තේ කියලා මං හිතන්නේ. මේව ප්‍රශ්නයක් කරගන්න එපා. අපි අපේ වැඩේ බලාගනිමු. ඔය අතිශෝක්ති වර්ණනා තියෙනවනේ කලක් යනකොට. ත්‍රිපිටකයේ ධර්ම විනය අතිශෝක්තියක් වුණාට ඊට පස්සේ අතිශෝක්ති තියෙනවා. අමහරු මිලින්දක් ප්‍රශ්නේ වනපතක් කියලා සරක නාම කතාවක් එකේ කාලේ තියෙන. සද්ධර්ම රත්නාවලිය නැත්නම් පූජාවලිය එහෙම නැත්නම් මේ බුස්සරණ කියලා කියන්නේ බණ පොත් නෙමෙයිනේ. සාහිත්‍ය පොත්. ඉතින් ඒවැය තියෙන දේවල් මූලාශ්‍ර වශයෙන් ගත්තම හරියනවාද අපි? අන්න ඒ වගේ. ඒ නිසා මේක මෙච්චර එහාට යන්න ඕන නෑ. ඔබට අවශ්‍ය බුදුදහම ගැඹුරු තේරුම් ගන්න නම් පංචස්කන්ධ ඉදීම මැරීම ඔබ ළඟ සිදුවෙන පැත්තට හරවා ගන්නකො මේ සෙල්ෆිය තමන්ගේ පැත්තට. අර ඔක්කොම විශ්නලා හොයන්න මට තේරෙන්නෙත් නෑ. ඕනෙත් නෑ. මොකද ඒක ඇත්ත නැත්ත කොක දැනගත්තත් දැන් ඔක අතීතයට ගිය එකක්. මම ওই සම්බන්ධයෙන් ඔබට ඉස්සරහට කතාවක් කියන්නම් බලාපොරොත්තු වෙන්න ඉන්නකෝ. සක්මන් භාවනාවේදී පාදයක් ඉදිරියට ගැනීම තුලත් ඇතිවන්නේ පංච උපාදානස්කන්ධයද? පංච උපාදානස්කන්ධය කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කනෙන් අරමුණක් දැරිව ගැනීමට. ඉතින් මේ වකුළු සක්මන් කරන එකේ ඇලෙන්න ගැටෙන්න කාරණයක් නැහැ. මට තේරෙන්නේ නැහැ ඉතින් මේ අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා. සක්මන් භාවනාව කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ වැඩි ඇවිද්දි නැති අය වාඩි වෙලා ඉන්නේ. මොඩ් එක දැම්මේ නැද්ද හරිද? මේ උන්වහන්සේලාට ශාරීරික ව්‍යායාම අවශ්‍ය නිසා තමයි මේ සක්මන කියන කාරණාව වේදින්නේ. කකුල් දෙකට ව්‍යායාම අවශ්‍ය නිසා. එතකොට ඒකෙදි එතෙන්ද සිත තියාගෙන යනකොට ඒක සක්මනට සිත යනවා කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. ඒකේ අරමුණ ඉන්නකොට වෙනත් අරමුණක් ආවොත් ඒක අල්ලා ගන්නයි සිහිය තියෙන්න ඕනේ. ඒකයි සිහිය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේකෙන් වෙන්නේ සමාධියක් වැඩෙන එක විතර සක්මනට හිතේ වුණොත් එහෙම. සිහිය එකඟ වෙනවා ඒකට ඒක සංසුන් සමාධියක් වෙනවා. ඉතින් අපි ඕක ගැඹුරින් තේරුම් ගත්තේ නෑ මේ සක්මන් කරද්දී වෙනත් අරමුණට යන එකට අල්ලා ගන්න සිහිය තියෙන්න ඕනේ කියලා. අපි ඒ නිසා අර ප්‍රොසෙස් වල කට්ටිය left right කියන ක්‍රමයට වම දකුණ වගේ ඔසවමි තබමි කියලා භාවනාවක් නෙවටන් ගත්තේ. ධර්මයේ දන්නේ නැතුව. මේවා ගැන මම කතා කරන්න කැමති නෑ මොකද මම ගැඹුරු ධර්ම ගැන කතා කරන කෙනෙක් නේ. මෙහෙම දේවල් මේ ඔය මේ ගෙදර දොරේ වැඩ කරන අයට සක්මන් වල මොකටද දුවන පනින වැඩ කරන අයට ඒ තරම් ව්‍යායාම තියෙන්නේ. ඒවා එහෙම ව්‍යායාම නැති අයට තියෙන දේවල්. දැන් මම නම් ඔන්න උදේට නැගිටලා රවුන්ඩ් කිප්පයක් එහෙම යනවා මොකද වැඩිපුර වාඩි වෙලා ඉන්න මහන්සි වෙන්නේ නැති කෙනෙක් විදිහට. ඒ නිසා ධර්මයේ පැත්ත හොයාගන්න ධර්මයේ නැතුව සක්මන් කර හැකි වුණ කෙනෙකුට සමාධිය වඩන්නත් පුළුවන්. අයන්න ආයන්න දන්නේ නැතුව පුළුවෙනි. ධර්මයේ පැත්තයි තේරුම් ගන්න ඕන. හොඳ හෝ නරක දෙයක් තදින් මෙහිතේ රැඳුනම ටික කලකින් ඒ අමතක වෙනවා. ඒ විට දුකක් සතුටක් තරහක් ක්‍රෝධ දැනෙන්නේ නැහැ. ඒ විට සංසාරයේ ගමන් කිරීම සඳහා ඒ ක්‍රියා නිසා සාධන කර්මය අපේ සිතින් අයින් වෙලාද තියෙන්නේ. කර්මක්ෂය කරලාද තියෙන්නේ. නෑ මේ සිද්ධියනේ අමතක වෙන්නේ. මේ සිද්ධි නිසා සිතේ මුල් ගැසගත්තේ මොකද්ද? ලෝභය, දේශය, මොහය. සිද්ධිය නෙමෙයි. ඒක වෙනත් විදිහකින් ආපහු එනවා. ඒ නිසා සිද්ධියක් අමතක වෙන එක ස්වභාවයෙන් සිදු වෙන කාරණයක්. නමුත් අමතක වෙන්න ඕන මොකද්ද? ඡය වෙන්න ඕන ලෝභය, දේශය, මොහය. සිද්ධිය අමතක වුණාට තවත් විරුද්ධවාදියෙක් නිසා ඒක ආපහු හට ගන්න පුළුවන්. ඒ නිසා අමතක වුණාට මේ කර්මය ඡය වෙන්නේ නැහැ. ලෝභක්ඛය, දේශක්ඛය, මොහක්ඛය නේ කර්මක්ෂය කියලා කියන්නේ. ඒක එන්නේ නැති දවසට තේරෙන්න වෙනත් කාරණයක් නිසා එන්නේ නැත්නම් එතකල්ම හදන්න ඕන. කාමරාග ව්‍යාපාද තුනී කරන පටන් අරන් විනාශ කරන තුරු සමහර වෙනම් අවුරුදු 7යි කියලා තියෙනවා. තවත් සූත්‍රයක දවස් ජීවිත 7ක් කියලා තියෙනවා. ජීවිත 7ක් නම් යන්න ඕනේ නැහැ තේරුම් ගත්ත පුද්ගලෙකුට. ඒ හරි ඒක ඔය 7 කතාව මොකද්ද කියලා හොයාගන්න බලමු. අපි තව ටිකක් කල්පනා කරලා Tamanට හැකි ඉක්මනින් මේ ධර්මයේ කියන එක තේරුණා නම් ධර්මයේ ජීවත් වෙන්න කල්පනා කරන්න. ධර්මයේ කියන්නේ සූත්‍ර හෝ බණ පොත හෝ නෙවෙයි. ඊට වඩා ගැඹුරු කාරණයක් මම මේ කියන කාරණාව.
ඒක ඔබට පැහැදිලි කරන්නම් ඉදිරියේදී. ඒක තේරුම් ගත්ත පුද්ගලයා දැන් ධර්මයේ දකීද බුදුන් දකී කියලා කියනවානේ. ඒක ධම්ම සරණ අනඤ්‍ය සරණ කියනවානේ. ඒතකොට ජීවත් වෙන්නේ ධර්මයේ සරණ කරගෙන. අන්නේ ධර්මයේ සරණ කරගන්නකොට අනිත්ත ලොකු නෑ. වාත හරින්න ඕන වෙනවා. මොකද ඊට වඩා ලොකු දෙයක් ධර්මයේ කියන්නේ කියන කාරණාව. ඒ සම්බන්ධයෙන් තේරුම් ගන්න මේ භෞතිකවාදී ප්‍රශ්නයක් වගේ මට පේන්නේ. මගේ කර්ම ශක්තිය මත මම ඉපදින විට බොහෝ විට මගේ දරුවන්ට මගේ ගතිගුණ හා ගති ලක්ෂණ පිහිටන්නේ කෙසේද? ගති ලක්ෂණ රූප ලක්ෂණ හුඟක් පිහිටනවා. ඔබේ ගති ලක්ෂණ සහ රූප ලක්ෂණ පිහිටන විට ඔබට වඩා වුණ වෙනස් හැඩයක් සහ උසමහත වන්නේ සහ වෙනත් චරිත ලක්ෂණ පිහිටන්නේ කෙසේද කියලා ඇහුවනම් සාමාන්‍යයෙන් ඥාන ලක්ෂණ වලට අනුව මවට පියාට හෝ අත්තට ගිරියම්මට රූප ලක්ෂණ සමාන වෙනවා. නමුත් ඔබ කය දිහානේ බැලුවේ. පුද්ගලයාගේ සිත. සිත ඔබගේ නාමේ නෑ. සිත තමයි මව කුස ඇතුලේ වාහනයක් තුල ගරාජයක් තුල වාහනේ හදනවා වගේ කයක් හදන්නේ. ඔය වෙනත් ආගම් වල නිකම්ම අම්මයි තාත්තයි එකතු වෙලා දරුවෙක් හැදෙනවා කියලා කතා කළාට ඊට පස්සේ ආත්මේ කොහෙන් හැදෙනවද කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. නමුත් අපේ තුන්වැන්නාගේ පැමිණීම කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබට නිින්ද ගියයින් පසුව දවසේ කළ වැඩවලට මහන්සියට ශාරීරික ගෙවිගේ කොටස් නිර්මාණය වෙන්නේ ඇයි? සිහිනෙන් අතපය හොලවන ගමන් යන නිසා. සිත විසින් කය හදන එක. සක්‍ර විද්‍යාව ඉගෙනගෙන තියෙනවා නම් හරි ජීව විද්‍යාව ඉගෙන තියෙනවා නම් හරි ඔක තේරෙනවානේ. අන්න ඒ වගේ සිත විසින් තමයි කයක් හදන්නේ මව කුස තුල. මවගේ හිත විසින් නෙවෙයි. මොකද මවගේ හිත මවට කරේ ඒක ආහාර සම්බන්ධ කරගන්න පද්ධතියක් විතරයි. Tamanට අදාළ මේකක් තුල තමයි ඒ පුද්ගලයාගේ උස මහත කළු උපන් ලප තව රූප ලක්ෂණ එන්නේ අතීතයේ යම් යම් කාරණා නිසා. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගත්තේ නැතුව භෞතිකවාදීව හිතන වචනයක් වශයෙන් මම බලන්නේ. මේ ප්‍රශ්න දිහා දකින්නේ. නෑ ඉතින් මව්පියන්ගෙන් ගතිගුණක් තියෙනවා උස මහතක් තියෙනවා. නමුත් ඊට හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ තියෙනවා. අපට තේරෙන මට්ටමින් බලන්න එපා. තව ටිකක් කල්පනා කරලා බලන්න එහෙනම් මේ මව කුසක් තුළ කල්ලේ හැදෙන්නේ කොහොමද? පණ එන්නේ හරි ළමයා වෙන්නේ මෙහාට බිහි වෙලා නෙමෙයි. එතකල් ඇස්කන්නාස ප්‍රසාද හැදෙනවා. ඒවෙන් අරමුණු ගන්නෑ. තවම වාහනේ හදනවා. එහෙනම් වාහනේ හදන කල් ස්ටාර්ට් කරන්නේ වගේ මෙහෙට විවෘත නැති වුණාට මනෝද්වාරිකව එයා අතීතෙන් ගෙනාවු කල්පනාලෝකත තමයි මේ මව කුසක කලලේ හැදෙන්නේ. කලලයක් හැදෙන්න මව කුසක නම් ඒක වෙන්න වෙනවා. එහෙම නැත්නම් ඕපාතික ප්‍රතිසන්දි කියන්නේ අර මනෝලෝකයෙන් ඉන්නවා කියන එක කලලයක් හැදෙන්න මව කුසක ප්‍රතිසන්දි ගත්තේ නැහැ. ඒ නිසා අපිට පේන්නේ නැති දේවල් තමයි මේ බුදුදහමේ පෙන්වන්නේ කර්ම විෂය, බුද්ධ විෂය, එහෙම කියලා අචින්ත්‍යයි කියලා පෙන්වන්නේ. කෙලෙස් 1500 සහ වංචනික ධර්ම පිළිබඳව පැහැදිලි කර දෙන්න මේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්ද නැත්නම් පසු කාලීනව ගොඩනගන ලද්දක්ද? මේ මෑතදී කෙනෙක් ලියපු පොතක් නේ ඔක. මම දකින්නේ මුල් බුදු සමය එහෙම නෙවෙයි. සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනෙන් ධර්ම දේශනා කරන්න බැලුවාම කෙලස් අඩු අය ඉන්නවා වැඩි අය ඉන්නවා. අඩු අයට ලේසියි. එහෙනම් අඩු අයට පහසුයි කියලානේ පෙන්නන්නේ. මේ 1500ක් තියෙනවා කියලා කවුද කියන්නේ? ඒක මෑතදී පොතක්. ඒ නිසා තමන්ගේ 1500 පාඩම් කරලා කෙලෙස් නැසින්න බෑනේ. ඉස්සලා එහෙම 1500 පාඩම් කරන පැත්තකට වෙලා ඉඳගෙන. නෑ වර්තමාන මොහොතේ එකයි එන්නේ. ඒක ලෝභයද, දේශයද, මෝහයද. මේ පංච උපාදානස්කන්ධ දාපු ක්ලේශය සම්බන්ධයෙන් දකින්න ඔබට කෙලෙස් 100ක් නම් තියෙනවා නම් විසාකාවට වදාළෙත් ඇලෙන කරුණු 100 නම් දුක් 100යි කියලානේ. 10 නම් 10යි කියලානේ. 5 නම් 5යි කියලානේ. එහෙනම් සමාන නෑනේ. මේවා ත්‍රිපිටකයට අයිති නෙමෙයි මෑතදී මේ ලියවිච්ච පොත් සංඛ්‍යාවක්. රටේ ප්‍රසිද්ධ වුණා මේ පොත් ටික. මේ සම්බන්ධයෙන් මම ධර්ම තොරතුරක් කියන්නම් Facebook එකට. මේ ඔබ වගේ ඔබ ආයවට වඩා මගේ ළඟ මගේ ඇසුරේ ඉන්නවා 2013 ඉඳලා යම් පිරිසක්. මේ ඉන්න අය අතර මම දන්න කෙනෙක් ඉන්නවා. මෙයා දවසක් පොතක් බලමින් ඉන්නවා. තාත්තා තමයි වංශේක මහත්තයයි කියන්නේ. තාත්තා අහනවා මොකද්ද දෝ බලන පොත? අහවල් ස්වාමින් වහන්සේගේ කියලා නමත් කියනවා. ඊට පස්සේ කියනවා ඒ ස්වාමින් වහන්සේ මට හමු වෙලා මම බොහොම හිතවත්. දැන් වයෝවෘද්ධයි ඒ කාලේ. කිව්වයි කියලා මේ පොත් ටික ඔක්කොම මට වැරදුනා. දැන් වෙනස් කරන්න වෙලාවක් නැහැ කියලා කිව්වයි කියලා. ඔය අගේකට සලකන පොත් ටික වැරදුන බව ලේඛකයන් වහන්සේ පසු කාලෙම පිළිගත් බවට වාචික සාක්ෂියක් මම ඉදිරිපත් කළේ. ඒ නිසා
මේක මේ කටපාඩම් කරගන්න තියෙන එකක් නෙමෙයි. කෙලස් එක එක්කෙනාට අඩුයි වැඩි. මේ මොහොතේ උපදින එක ගැන බලනවා යනකොට පාඩම් කරන්න ගියාම මේ මොහොත උපදින්න නැතුව යනවානේ. මම නතර වෙලා ඔබ නතර වෙන්න කිව්වා. නැත්තම් ඔය අසුචි කඳ දාලා අහක දැම්මොත් සතුනේ පැවිදි වෙන්න පුළුවන් කිව්වා. මෙන්න මේවැය තියෙන්නේ මොකද්ද බලන්න. ඔය සුනීතගේ නෙමෙයි ඔබ සුනීතගෙත් ඔය අසුචි කඳ තියෙනවා. ඒ අඟුලිමාල නෙමෙයි ඔබ අඟුලිමාලගෙත් ඔය නතර වෙලා බුදුන් නතර වෙලා බුදුවන එක තියෙනවා. අන්න එහෙම මේක ඒ පැත්තට ගිහින් අර කැමරාවෙන් එළිය පැත්ත බලන එකක් නෙමෙයි. සෙල්ෆි ගහනකොට තමන් පැත්තට හරවලා බලනවා වගේ වැඩක් මේ බුදුදහම කියලා කියන්නේ. සිද්ධි ගැන බලන්න යන්න එපා. ඒවෙන් ධර්ම කරුණක් හොයාගන්න බලන්න. ඒ නිසා මේ ගැන ඊතරම් කතා කරන්න අවශ්‍ය නැහැ. මට තේරෙන ධර්මයන්ට අනුව කෙලස් එක එක්කෙනාට අඩුයි වැඩි ඒව පාඩම් කරලා නෙමෙයි නසන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙලස් කියන්නේ නැති දෙයක් හදාගත්ත බොරුවක්නේ. මම අහන ප්‍රශ්නෙකුත් තියෙනවා ඔකට. රජතුමා තීරණයක් කරනවා හොරා මරන්න. දැන් තීන්දුව ඉවරයි. දැන් ඉතින් ඊට පස්සේ රාජපුරුෂයෝ ගිහිල්ලා උපැන්න සහතිකේ අම්මයි තාත්තයි රැකියාවයි හොල වැඩක් තියෙනවද? මරනවානේ. මරන්න ඉන්න කෙනා මරන්නනේ තියෙන්නේ. කෙලස් තියෙන්නේ නසන්න පාඩම් කරන්න නෙමෙයි. කෙලස් හඳුනා ගන්න ඕනේ එච්චරයි. ඔබ වහන්සේ පැහැදිලි කරන පංචස්කන්ධයේ අරමුණු උපාදානයෙන් තොරව අවසන් කිරීමේදී මනෝද්වාරයට පැමිණෙන අරමුණු උපාදානයෙන් තොරව අවසන් කරන්නේ කෙසේදයි වැඩිදුරටත් පහදා දෙන්න. උදාහරණයක් ලෙස මායම් ආහාරයක් ප්‍රය කරනවා නම් එය නැවතත් අනුභව කිරීම මගේ හිතට එන අරමුණු උපාදානයක් තොරව නැවත මනසට නොපැමිණෙන ලෙස අවසන් කරන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඔය ඉතින් දැන් පස් දොරට ගැටෙනවනේ. පස් දොරට ගැටෙනකොට ඒව අයනවා. ඔබට විවේක තියෙනවා නම් පස් දොර පැත්තකින් තියලා ඉඳගෙන හෝ සහපාසු ඉරියව්වකින් මනෝද්වාරයට හුරු කරන්න. මනෝද්වාරයට මොන දෙන්න. ලෙඩ නැත්නම් නිදිමත එන්නේ නැත්නම් ඔය නිදිමත එනවා නම් හරි තයිරොයිඩ් ගෙන් තිදිමිලා නම් හරි සීනි වැඩි නම් හරි එහෙම ඉඳගෙන බෑ නිදිමත එනවා. හුරු කරගත්තාම පැය භාගෙ ඉන්න පුළුවන්. එතකොට මනෝද්වාරයේ ඉඳලා තියෙන එතකොට මනෝද්වාරයේ ළඟ තියෙන ඔක්කොම ගෙනත් දෙනවා. ඒක ඉතින් ඔබ පුරුදු කරලා බලන්න මට අත්දැකීම් කියන්න විදිහක් නැහැ. මොකද මගේ අත්දැකීම් කියන්න තියෙන්නේ. පුදුම විදිහට ඔබට වාඩි වෙලා ඉන්න දෙන්නේ නැතුව එක එක වැඩ හදලා දෙයි. නැගිටවන්නම හදයි. නමුත් ඔය ඉඳ ගන්න ඕන වැඩ ඉවර කරලා මොනවා ආවත් එන අරමුණ අතාරින්න බලන්න යනවා නැගිටින්න බලන්න නෙමෙයි. ලේසි වැඩක් වෙන්නේ නැහැ මේක. ඒ පැත්ත. අනිත් එක ඉතින් මේක වගේ මම කතා කළා මේ ආහාර සම්බන්ධයෙන්. ආහාරත් අපි දැන් රසයට පුරුදු වෙලා රසේනේ බැලුවේ. දැන් සුනකේ ආදී සතා බලන්නේ ගුණ නෙමෙයි රස. රස තිබුණොත් ඕන දෙයක් කරනවා. ඒ වගේ අපිත් මේක රසයට නිරොල් වෙලා තියෙන්නේ. නමුත් ආහාරයේ අපේ කය පෝෂණය කරන්නේ රස නෙමෙයි ගුණ. ප්‍රෝටීන් හරි කාබෝහයිඩ්‍රේට් හරි විටමින් හරි කියන කාරණා. එතකොට ඒක අවශ්‍ය පමණට ගන්න ඕන තමන්ගේ උසේ මහත්ය පමණට කය සමතුලිත වෙන්න. මේවා කයේ ආහාරය දිවේ ගෑවෙනකොට හට ගන්නා වූ චෛතසිකයක් තමයි රස කියන්නේ. ඊට මෙහා පැත්තෙත් නැහැ දිවෙන් ගිලුණාමත් නැහැ. රස චෛතසිකයට ඇරුණාම මොකද කරන්නේ? ග්‍රෑම් 500 නම් ඕන ආහාර කිලෝ එකක් ගන්නවා රස බලන්න. දැන් රස කියලා ඉවරනකොට ආහාරයේ 100ට වැඩි ප්‍රමාණයක් ඇඟට වැඩි වෙලා. දැන් මොකද වෙන්නේ? කැලරි කාගේ වැඩි. බෙල්ල පැත්තෙන් එහෙම නැත්නම් බඩ පැත්තෙන් පිටිපස්ස පැත්තෙන් වට්ටක ගෙඩියක් වගේ එහෙම නැත්නම් මේ බතලාලයක් වගේ තරවාර වෙලා ඉන්නේ අර. ඒ තමයි රසයට හොල්ලීමේ විපාකය. තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අපි ඒක ආහාරයේ රසය අවශ්‍ය මොකටද කියලා ජීව විද්‍යාත්මක තේරුම් ගන්නවා. රස දැනුණාම සුවඳ දැනුණාම කේට නිර්ාල ග්‍රන්ථි කේට ගෙවුනනවා. කේටය කලවන්න වීම තුළ ආහාර ජීර්ණය පහසු වෙනවා. ඒකට නෙවුන රස දැනෙන්න ඕන ආහාර ජීර්ණය පහසු කරන්න කේටය කලවම් කරන්න. ඒ අරුණාම ආහාරයේ ගන්නේ රසය නෙමෙයි ගුණය කියන එක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා තමන්ගේ පමණට දැන ගන්නවා අරුණාම ඉතින් මම ඔකට ඉස්සර කතාවකුත් කිව්වා. මේ අපේ අම්මලාට නැත්නම් අපේ අත්තලා කිරි අම්මලාට ව්‍යායාම කරන්න ජිම් යන්න ඕන නැහැ. ජිම් එකේ උපකරණ ඔක්කොම ගෙදර තිබුණා. මිරිස් ගල තිබුණා, කුරහන් ගල තිබුණා, ලින්දට ගිහින් වතුර ගේන්න දර හොයාන යන්න තිබුණා. ඔක්කොම තිබුණා. සම්පූර්ණ ව්‍යායාම කරනවා. ඒ ඔක්කොම කරන්ට් එකෙන් කරන්න ගත්තාම ග්‍රහණියන්ට වැඩ නැහැ. දැන් අර ගන්න ආහාර ප්‍රමාණයම ගන්නවා ව්‍යායාම නැති නිසා මොකද වෙන්නේ? ජිම් යන්න වෙනවා. ඉතින් ඒ නිසා ජිම් ගිහිල්ලා අඩු කරගත්තට කමක් නැහැ. නමුත් Tamanට අවශ්‍ය ප්‍රමාණය උසේ ප්‍රමාණයට අවශ්‍ය ආහාර ප්‍රමාණය ගන්න පාලනය කරගන්න නැත්නම් 30 40 50 වෙනකොට ඉතින් ඊට පස්සේ තරබාරුකමේ ඉතුරු ලෙඩත් එක්ක විඳින්න වෙනවා ජීවිතය කියන එක තේරුම් ගන්න කල්තියා. තරුණාය නම්. ඒ නිසා ඒක
රසයට මුල් තැන දෙන එක නෙමෙයි ආහාර ගුණට මුල් තැන දෙන්නේ. ඒක හිතට ආවහම අවශ්‍ය ප්‍රමාණයට දෙන්න ඊට පස්සේ ඉල්ලන්න යන්න එපා ඒක පස්සේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. වෙන මොකක්වත් නෙමෙයි කරන්න ඕන කාරණාව. ආහාරයේ සිතුවිල්ලට වහල් වෙලා රසය හොයලා ගිහින් තමයි ඒ තියෙන්නේ. නමුත් රසය නෙමෙයි ආහාරයේ ගුණ කියන එක තේරුම් ගන්න ඕනේ. මේකට ප්‍රත්‍යවේක්ෂා කියන එකේ වාක්‍යකුත් තියෙනවා හාමුදුරුවන් සඳහා. මම මෙතන ඒක කියන්නේ මේ අයට. සිත ගන්නා අරමුණට ඇලීම ගැටීම මුලාවීම නිසා නැවත හේතු වලට අනුව ඵලය සැකසෙන්නේ නම් වැරද්ද තියෙන්නේ අරමුණට ඇලීම ගැටීම සහ මුලා වේද එසේනම් එතේනම් සිත ගන්නා අරමුණ සහ ඒකේ වැරද්දක් සහ සිතේ වැරද්දක් නැතිද රූප රූපය ශබ්ද රූපය කියන්නේ මේ සිතින් ගන්නා අරමුණුමද මුලාව නිසා උපාදානයේ වේ නම් අප අරමුණට ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් තොරව හේතු නොතබා අවසන් කරන්නේ කෙසේද? එදිනදා ජීවිතයේ අවස්ථාවක ඇසුරෙන් පහදා දෙන්න. මේකට ඉතින් ඔය බණ ටිකක් අහලා තේරුම් ගන්න මම හැමදාම මේක තමයි කියන්නේ කෙසේද කියලා ආය අහන්න එපා. මට කියන්න පුළුවන් උපරිමෙන් මම කියලා තියෙනවා. ඒක තේරුම් ගන්න. කරන්න වැඩක් නෙමෙයි මේක තියෙන්නේ නොකර ඉන්න. ඉස්සර කරපු වැඩේ නොකර ඉන්න මේකේ තියෙන්නේ භාවනාව කියන්නේ. ඕලු කරන්න ඉල්ලනවා මොනවා හරි. බලන්නකො වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ අවේරේනච කියන වචනේ තේරුම වෛර කරන්න කියන එකද මොකක් හරි කරන්න කියන එකද වෛර කරන්න එපා කියන එක නෙමෙයි දර පෙන්නන්නේ අක්කෝදේන ජිනේ කෝදම් ක්‍රෝධය ජය ගන්න වෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන් ඉතින් මම කොහොමද නොකිරීම කියලා දෙන්නේ තේරෙන්නේ නැද්ද නොකිරීම ඒකයි මම කියන්නේ මේ බුදුදහමේ පෙන්නේ පෙර කරපු දේ නොකරන්න කියන එක නෙමෙයි පෙන්නන්නේ හැමදාම මේ ප්‍රශ්නේ අහනවා බණ 100ක් විතර අහන්න හැමදාම මම මේක කියලා දෙන්නම් මේ ප්‍රශ්නෙට මෙහෙම කෙටි උත්තරයක් දෙන්න බෑ ඔබ බණ තේරුම් ගන්න වෙනවා මේක තේරුම් ගන්න හැබැයි මේ තේරෙන්නෙත් නෑ ප්‍රශ්නේ සිත ගන්නා අරමුණට ඇලීම ගැටීම මුලාව නිසා නැවත හේතු වලට අනුව ඵල සැකසෙන්නේ නම් වැරද්ද තියෙන්නේ අරමුණට ඇලීම ගැටීම සහ මුලා වේද එසේනම් සිත ගන්නා අරමුණ සහ සිතේ වැරද්දක් නිසාද ඇලීම ගැටීම පෙන්වන්න සිදු වෙන්නේ අරමුණක් වශයෙන් දැකීම නිසා නෙවෙයි. අරමුණ කෙනෙක් දෙයක් තැනක් සහ ප්‍රියාප්‍රිය වශයෙන් ගැනීම නිසා මම මගේ වශයෙන්. ඒක තමයි මම මගේ වශයෙන් ගැනීම තමයි ඇලීම ගැටීම කියලා කියන්නේ. ඒක ස්වභාවයෙන්ම මිනිස්සුන්ට වරදින විදිහක්. ඒක තමයි මායාව විසින් අටවලා තියෙන උගල සසරට බඳවා ගන්න සංයෝජන වෙනවා කියන්නේ ඒකනේ. ඒ නිසා ඒක අපි සිතේ හදාගත්ත මුලාවක් කියන එක මම එක්කෙනෙකුට 10 දෙනෙක් පේන්නේ එක විදිහට නෙමෙයි 10 විදිහකට කියලා කියන්නේ පුද්ගලයා එක්කෙනයි. Taman හදාගත්ත සිතුවිල්ලනේ අර මුලාව ඉන්නේ. ඔය ගාතාවක් තියෙනවානේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියලා. විචිත්‍ර ලෝකේ ඇති කාමයක් නැහැ. ඒ වාස්යෙන් හදාගත්ත සංකප්ප රාගෝ පුරිසස්ස කාමා කියලානේ කියන්නේ. ප්‍රත්‍යාට කාමයේ කියන්නේ Taman හදාගත්ත සංකල්පයක්. ඒ සංකල්පයේ පුස්සක් බව තේරුම් ගත්තාම මේ සංකල්පයට වඩා ධර්මයේ නැත්තම් නිවීමේ සැනසීමක් තියෙනවා. මේ සංකල්පය හරියට වලාකුළු ටිකක් වගේ වලාකුළු ගොරවනවා විදුලිය හුමාරු කරනවා අකුණු පුපුරනවා. ගට්ටන තියෙනවා වලාකුළු වල. ගට්ටන නැතුවම අහසේ ගට්ටන නැහැ. මේට එහා පැත්තේ තියෙනවා සංසුන් සැනසීමක්. ඒක මුල් කරගෙන ජීවත් වෙන හැටි. ඔය ධර්මයේ සරණ ජීවත් වෙනවා කියන්නේ ධර්මයේ මිනිස්සුන්ට ධර්මයේ සරණ ජීවත් වෙන්න බුදුහාමුදුරුවෝ පහළ වුණේ. ඒ නිසා මේ ධර්මයේ කියන පදය ජාතක කතාවකට චරිත කතාවකට කවියකට පොතකට සූත්‍රයකට සීමා කරන්නේ නැතුව ඔබ ළඟ මේ ධර්මයේ කිය මොකේද කියන එක ටිකක් ගැඹුරට විමර්ශනය කරන්න. මගේ දේශනාවල මෑතදී හොඳටම මම කියලා තියෙනවා. එතකොට ඒ සරණ කරගෙන ජීවත් ධම්මදීපා භික්කවේ විහෙරත ධම්ම සරණානඤ්ඤ සරණානේ. ධර්මයේ දීවනයක් කරගෙන ජීවත් වෙන්න ධර්මයේ සරණ කර වෙනස් සරණක් යන්න එපා. ඒ ධර්මයේ කියන්නේ බණපතක් ඔළුවේ තියාගෙන යන්න කියන එක නෙමෙයි. තමන්ගේ හිතේ පවතිනවා ධර්මයේ කියලා. දෙයක් තව හම්බ වෙලා නැහැනේ. ධර්ම ශ්‍රවණය කරලා සිත සංසුන් වෙනකොට ධර්මයේ දකීද බුදුන් දකී කියන්නේ ඒකයි. තමන් හිත තුළින් ධර්මයේ දකී. එතකොට මේ ධර්මයේ වටිනවා. ඒ ධර්මයට ප්‍රිය කරපුවාම මේ ධර්මයේ අතාරින්න නැහැ. එතකොට මේව අතාරින්න ඕන තරම් ඇති වී ආසාව. තව ওই ධර්මයේ දැක්කේ නැති නිසා තමයි මේවත් එක්කලා පොරාලන්නේ කියලායි මට කියන්න තියෙන්නේ. බුදුන් වහන්සේ තවත් ක්‍රමවලට චතුරාර්ය සත්‍ය දේශනා කර තිබෙන බව එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරයි. එක්තරා ස්වාමීන් වහන්සේ නෙමෙයි මමත් දේශනා කරනවා.
නිවන් මඟ ත්‍රිලක්ෂණය තුලින්, චතුස්සත්‍ය තුලින්, පටිච්චසම්පාද නිරෝධය තුලින්, කර්මක්ෂය කිරීමේ කර්මය තුලින්, බොජ්ජංග වැඩිම තුලින්, මරණ සතිය තුලින් තවත් තියෙන්න පුළුවන්. ඕන එකකින් සිද්ධ වෙන්නේ ඔය කාරණාව. නිසා උන්වහන්සේ පළමුව දේශනා කරපු න්‍යාය නෙමෙයි ඊට පස්සේ න්‍යාය ඕන තරම් දේශනා කරලා තියෙනවා. මේ සේරම දැනගන්න ඕනේ දේශකින් වහන්සේලා. බණ අහන කෙනාට වැඩේ වෙන්න ඕන මොකද්ද කියලා එකකින් තේරුම් ගන්න තමයි ඕන. නමුත් මේකේ තියෙනවා පොඩි අඩුපාඩුවක්. ආස්වාදයේ දැනගනි, එහි ආදීනව දැනගනි, ඒ නිසා එහි නිස්සරණය දැනගනි, එහි නිරෝධය දැනගනි. මෙහෙමනම් නැහැ. ආස්වාදංච ආස්වාදතෝ ආදීනවන්ත ආදීනතෝ නිස්සරණංච නිස්සරදා යථා භූතං පජානාති. මම ආස්වාදයේ වශයෙන් ආදීනව ආදී වශයෙන් දැකලා මිදුන් නැති තාක්කල් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ කිව්වා. ආස්වාදයෙන් දැකලා ඒකේ ආදීනව දැකලා ආස්වාදයෙන් මිදෙනාට නිස්සරණ. ඊට පස්සේ මේ එහි නිරෝධය කියලා කතාවක් නැහැ. නිස්සරණය කියන එකෙන් එහාට කතාවක් නැහැ. හතරක් නැහැ මේකේ. අපි කියවු පොත්වල. අපටත් තියෙන්නේ ආස්වාදයේ අරමුණේ ආස්වාදයේ තුල සතරක් හැදෙනවා. ඒක තමයි ආදීනවේ. ඒ ආස්වාදයේ පරිදි අපාය දිලෝක බ්‍රහ්ම ලෝක පැත්තට යන්න පුළුවන්. එහෙනම් ඒ ආන්නේ සසර ගමනේ භයානකත්වය දැක්කහම එහෙනම් ආස්වාදයෙන් මිදෙන්න ඕනකම ඇති වෙනවා. ආස්වාදයේ ආදීනවේ නිස්සරණ විතරයි තියෙන්නේ. මේ නිවැරදිද? ඔන්න ඇත්ත පැහැදිලි කරලා තියෙන විදිහ. එසේනම් මේ කරන්නේ කෙසේද? කරන්න ඉතින් ඔබ ධර්ම ශ්‍රවණය කළේ නැත්නම් ඉඳලා හිටලා බණක් නම් අහලා තියෙන එහෙම කරන්නේ කොහොමද කියලා ඉල්ලන්න එපා. මොකද මේ ඔය ඉන්න Facebook එකේම ඉන්නවා 2013 ඉඳලා මාත් එක්කලා ඉන්න අය. තමයි බන්දාරු දේශනා 500ක් 1000ක් අහපු අයත් ඉන්නවා. බොහෝ දෙනෙක් කියන්නේ එකකින් තේරුන්නේ නැහැ පැත්තකට දාලා ඉන්න හිතන 30 40ක් 50ක් අහනකොට තමයි මේ අපි ළඟ වෙමින් පවතින දේ සහ වෙන්න ඕන දේ තේරෙන්නේ කියලා. ඔබටත් මෙන්න මේ වෙමින් පවතින දේ පමාවයි වෙන්න ඕන දේ මොකක්ද කියන එක තේරුම් අරගෙන ඉන්න මේ කරන්නේ කෙසේද කියන ප්‍රශ්නේ අහන්න එපා. ඔබට වැටහෙන්න ඕන. මේකට කාරණා තුනක් මම පෙන්නන්නේ. එකක් තමයි සුතමේ ප්‍රඥාව. අහන්න ඕන මේ වැඩේ. ඊට පස්සේ තමන්ගේ හිතට දාලා තේරුම් චින්තාමේ ප්‍රඥාව. තමන්ට ඒක පැහැදිලි වෙන්න ඕන. ඊට පස්සේ භාවනාමය ප්‍රඥාවට ගිය හැකියි. ඔය සුතමේ ප්‍රඥාවක් නැතුව චින්තාම ප්‍රඥාවක් නැතුව තමයි ඔය සමහර විට භාවනාමය ප්‍රඥාව ගැන මගෙන් අහන්නේ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගැනීමක් කරන්න වෙනවා. කරන්නේ කෙසේද කියලා අහන එකේ තේරුම තේරෙන්නේ නැහැ කියන එක තමයි. දැන් අපි කියලා තින්නේ අද ඊයේ නෙමෙයි ආ. සතර සතිපට්ඨානයේදී දේශය ආවිත සතිපට්ඨානයේ දේශය ආවිත ඒ මොහොතේම මෛත්‍රිය වඩා ඉන්පසු මරණානුස්සතිය වැඩිමින් සමත විපස්සනා බුද්ධානුස්සතිය වැඩිම දේශයේ මුළුමනින්ම නැති වේ. සෑම මොහොතකදීම ආවේගයක් සිතට ආවිත මෙම ක්‍රම අනුගමනය කළ යුතු බව අසා ඇත. මේ නිවැරදිද? මේක ඉතින් මට විස්තර කරන්න චුට්ටක් කාලය දෙන්න මදි වෙයිද දන්නේ නැහැ. තව ටිකක් තියෙනවා නා ඒක දන්නේ නැහැ තියෙන්නේ තව. මේ මෙහෙමයි. මේ සාමාන්‍යයෙන් මේ දේශයක් ආවා කියන්නේ. දැන් සියලු සත්ත්වයන් දුක් වෙත්තා නිරෝගී වෙත්තා කියන එකට තමයි මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ. එහෙනම් ආපහු දේශය ආ වෙලාවට සියලු සත්ත්වයන් දුක් වෙත්තා කියන්නේ නැතුව කොකා-කෝලා කිය ඉන්නකෝ. ඒත් ඕක නැති වෙනවා. ඒ කියන්නේ ආපු අරමුණ නැති වෙන්නේ තවත් අරමුණක් ගැනීම නිසා. මෛත්‍රිය කියන්නේ වචනින් කියන්නේ දෙකනේ දේශ නොකිරීමට. අවේරේනිත සම්මන්ති කියලා තියෙන්නේ. එහෙනම් දේශය ඉන්හාට පියවරක් තියන්නේ නැතුව සංසිඳන කල් ඉන්න. මේ වචන ඉරියව් මාරුවෙන් සිද්ධ වෙන්නේ යටපත් වීමක් විතරයි. ඒ වලට නැති බව තේරෙනවා. බලන්න දෙයක් නැහැ. දැක්ක කියලාවත් නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙන්නේ අර මෛත්‍රිය කියන වචනේ කියලා හින්දා. වචනේ නෙමෙයිනේ මෛත්‍රිය කියන්නේ. මම ඉතින් ලස්සන කතාවක් කියනවා. මගේ hina වෙන්න එපා. කීපතාවක් කියලා තියෙන කාරණයක්. මේ ඔබමා ජීවත් වෙන ළඟ ප්‍රදේශයක අවුරුදු 25ක් 30ක් 40කට ඉස්සලා කතාවක් මේක. පූජ්‍යපක්ෂයේ කිසියම් කෙනෙක් වාඩි වෙලා පාලියෙන් මෛත්‍රී භාවනාව වඩමින් ඉන්නවා. පාලියෙන් මෛත්‍රී භාවනාව වඩන හැටි දන්නවද? අහං අවේරෝ හෝමි අබ්බ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානම් පරිහරාමි. මම වෛර නැත්තෙන් මේවා තරහ නැත්තෙන් කිව්වා. සුයිසොයි පෝෂණය කළ හැක්කෙම පා සිංහල තේරුම. දැන් මේක කියා ඉන්නවා. ඒ තමයි දැන් මෛත්‍රී වඩනවා. වෛර නැත්තෙක් වෙම මෛත්‍රී වඩනවා.
දැන් මේකට බාධාවක් එනවා. මේ ළඟ ඉන්නවා එහා පැත්තේ එළියේ කුක්කෙක් ඌබරනවා. සැරයක් දෙකක් බැලුවා නිස්සද්ද කරලා බෑ මේ හරියන්නේ නැහැ කෑ ගහනවා අරගා. දැන් අර වැඩුවේ මෛත්‍රිය ඒ උනාට කිව්වේ මොකක්ද දන්නවද? ගාවියවකෝ අංගර කකුලක් කැඩෙන්න කිව්වලු. අන්නේ මෛත්‍රිය හැටි. ඔය වචනෙන් වහන්න හදන මෛත්‍රිය හැටි අරක එන එක වළක්වන්න බෑ. ඒ හින්දා ඔය වචනකින් වහන එක නෙමෙයි. ද්වේෂ නොකිරීම. අවේරේණජ සම්මන්තිනේ. නොකිරීම කියන්නේ කරන්නේ නැතුව ඉන්න එකනේ. එහෙනම් අර කරපු හැටි තමයි අර පෙන්වන්නේ. කේන්තිය හිතට ආවා. Taman කායයට කියන අතර වචනෙට නැග්ගවනේ අර ද්වේෂය. නෑ. අර අපි කතා කරන්නේ ඒ මොහොත වූපසමෝ. ඔක ගලක් නෙමෙයි. සිතුවිල්ලක්. විනාඩියකින් දෙකකින් තුනකින් හරි ඔක නැති වෙනවා. ක්‍රියා ප්‍රතික්‍රියා දක්වන්න ගියේ නැත්නම්. අන්නේ වූපසම සංසිඳීමේ සැපය නොකිරීම කියලා කියන්නේ. එහෙනම් අපිට දැන් ඔකට තියෙන වචනයක් තියෙනවා. ඒක මේ මතක් වෙයිද දන්නේ මෙහෙම ගන්න. ඔය පටිසෝතගාමී පුද්ගලයා කියලා කතා කරන්නේ නැත්නම් අපි කතා කරන විදර්ශනා වඩන පුද්ගලයා සම්බන්ධයෙන් පෙන්නනවා සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි අස්සුමුකෝ රුදමානෝ පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පටිවසති කියලා. අර සබාපි කියන්නේ දුකේදී උපන් දුක්ඛ දෝමනස්සේදී කඳුළු සලමින් අර වේදනාව විඳිමින් පලිගණ්ඩ කපන්න කොටන්න ඉස්සරහට යන්නේ නැතුව ඉවර කරන්න බලනවා බ්‍රහ්මචරියම් පටිවසති. මම ඕකට හොඳ වැඩක් කරන්න කියනවා හිතනවා නෙමෙයි ඒ ආපු එක විපාකයක් කරගත්ත එක. දැන් ඉතින් ඕක අපාය ගියොත් ඉඳලා ඉවර වෙන්න ඕනේ මෙහෙ ඉඳ ඇවිදින් දරා ගැනීම කියන්නේ ඒකනේ දරා ගන්න ඕන. තවත් කෙනෙකුට හානියක් නොවෙන්න. දරාගෙන අන්න ඒ ක්‍රියාවලියයි කරන්න ඕන. අරමුණක ඇති හිස් බව එහි ඇති අය සිතන වටිනාකම සැබවින්ම අපසිත තුළ තිබෙන දෙයක් බව තේරුම් යාමම ධර්මයේ වැටෙන. ධර්මයේ වැටීම එක නෙමෙයි. නමුත් ඒක උදව්වක් වෙනවා. අපි මේ හදාගත්ත ලෝකයක නේද ඉන්න කියන එක පිළිබඳව ගත්තාම මේ තියෙන දේවල් නෙමෙයි මේ සිතුවිලි වල ලෝකේ නෙමෙයි ඔක්කොම හටන පවතින්නේ. ඈ ඒක උදව් වෙනවා. මගේ සිතේ ලෝභ දේශ වැනි සිතුවිලි පහළවන විට පෙරට වඩා සතිමත් වීමක් තිබෙන බව මට වැටහෙනවා. එහිදී ඒ ලෝභ දේශ මොහ හේතු අරමුණු හිස් දෙයක් හා මම ඒ අරමුණට මුලා වූ බවත් මතක් වෙනවා. ඒ මොහොතේ මම එය ක්‍රමෙන් සංසිඳීමට උත්සාහ කරනවා. එවිට එය ලෝභ දේශය සංඥා වන්නේ සැබවින්ම ධර්මයේ සංසිඳෙන්නේ සැබවින්ම ධර්මයේ සරණින්ද නැතිනම් වෙන අරමුණක සිත යැවීමෙන්ද? ඔව් වෙන අරමුණකට හිත යවුවොත් ඒකෙන් තමයි සංසිඳෙන්නේ. ඔව් එහෙම අරමුණක් වශයෙන් බලනවා නම් ඒ අරමුණ ගැනීම තුළ සංසිඳෙන්නේ ප්‍රතික්‍රියාන දැක්වීමෙන්. මම ඔබට ප්‍රඥානාලිකාව නරඹනවා නම් මේ ඉදිරි සතියක් දෙකක් ඇතුළත සංයෝජන කියලා සූත්‍රයකින් බණක් කියන්න හිතන්නේ. මම කියලා තියෙන එකක්. මෙන්න මේකේ උදාහරණේ තියෙනවා. සවන් දීලා තේරුම් ගන්න උත්සාහ කරන්න වෙන්න ඕන කාරණාව. අපි මේ වෙනත් දේවල් අරන් මග අරින්න හදන්න එපා. මේකට මුහුණ දීලා බය නැතුව මුහුණ දෙන්න ඕන. මුහුණ දෙන්නට තමයි අපිට ඔය සති ධම්මවිචේ විරීපීති පස්සද්දි එහෙම කියලා වටිනාකමක් දීලා තියෙන කාරණා ටිකක් තියෙන්නේ. විනාඩි 50ක් ගිහින් ඊටර ටිකට කල් දානවාද? තවත් ගොඩක් තියෙනවානේ. හලෝ. කුසලයේ සහ කුසල් වැඩිම පිළිබඳ බුදුන් වහන්සේගේ අර්ථකථනය කොහොමද? සමාජයේ අර්ථකථනය මම කියන්නම් ඉස්සෙල්ලා. පව් අකුසල් පින් කුසල්. ඕකනම් බුදුන් වහන්සේට ආලාර කාලම දක්වා ගිහින් ඔවුන් ළඟ කුසලයේ නැති හින්දා ඉන්නහාට කිං සත්‍ය කිං කුසල ගවේෂී වුණේ අර ධානා කුසලයක් කුසල් නොවන නිසා. එතනින් එහාටයි උන්වහන්සේගේ කුසල තිබිලා තියෙන්නේ. අපෙත් උගන්වනවා දස කුසලෙන් වෙන්වීම කුසලයේ කියලා. හරිද? එතකොට මේ ධර්මයේ ඉගැන්වීම තුළ මම දකින්නේ සත්‍යය සතර ගෙනියන්නේ උපාදානයෙන්. උපාදානයේ අකුසලයයි, උපාදානයෙන් මිදීම කුසලයයි. එහෙම නැත්නම් උපාදානයෙන් මිදීම ආරම්භ වෙන්නේ සෝවාන් සිත රහත් දක්වා තමයි කුසලයේ වැඩෙන්නේ. ලෝකෝත්තර කුසලයේ වන්න. අර පිනපව දෙකට කුසලයේ අකුසලයේ හදාගෙන හිටියට ඒක භවගාමී පැත්තක්. විස්තර කරන්න කාලයක් ගන්න බෑ. දැන් කාලය ඉවර වෙලාද තියෙන්නේ.
ඔබ වහන්සේ කියා දුන් පරිදි නූපන්න කුසල් නොයිපදෙන උපන්න කුසල් දුරු කිරීමටත් වීර්ය කරමින් සිටින එහෙත් මා අන් අය සමග වැඩ කරන විට ඔවුන්ගේ රාජකාරියේ යම් වැරැද්දක් දුටු විට කේන්තියාමක් සිදුවනවා. දුවන්නේ ඔවුන් මේ කටයුත්ත හිතාමතා නොකරන නිසායි. මගේ මට මේ මොහොතේ ඇතිවන සිතුවිල්ල දේශසහගත සිතුවිල්ල තමයි. ඉතින් එතන කරන්න තියෙන්නේ මේකයි. ඒ ඔබට ලබා දුන්න අවස්ථාවක්. ඔවුන් පැහැර හරිනවා නම් රාජකාරී මට්ටමින් ඔබට උන්ට උපදෙස් දෙන්න තියෙනවා නම් නිල මට්ටමින් අයිතියක් කරන්න. එහෙම නැත්නම් ඔවුන්ගේ පැහැර හැරීමට ඔවුන්ට දඬුවම් හම්බ වෙයි. කවදා හරි දවසක. ඔබ ඒ සම්බන්ධයෙන් කේන්තියක් ආව නම් ඒක සංසිඳවා ගන්න. පලිගන්න එහෙම යන්න ගියොත් එහෙම නාරුවක් මේක හොඳ නෑ මාරු කරන්න ඕන කිව්ව. එතකොට තමයි ධර්මයෙන් පිටපැන්නා වෙන්නේ. ඔබව පරීක්ෂණයට ලක් කරන්නේ හැම මොහොතේම. මේ සිදුවීම් තුළ සිදුවීම නීතියානුකූල නැත්නම් ඒකට නීත්‍යානුකූල පියවර ගන්න හැකි. නමුත් ද්වේෂ සහගත ඉපදීම කියන්නේ අපේ ක්ලේශයක්. ඇත්තටම. ඒ නිසා ඒවා අන්න මගේ ඇතුළේ ඉන්න හතුර ආවයි කියලා දැනගන්න උදව් කරගන්න. වර්තමානයේදී එදිනදා ජීවිතයේදී අරමුණක් ගැනීමේදී පටිච්චසමුපාද ක්‍රියාකාරීත්වය විශේෂයෙන් විඥානයේ පච්චා නාම රූප නාම පච්චා විඥාන අවස්ථාව පහදා දෙන්න. එයි මේ මම අවුරුදු 25ක් හොයපු දේ ඔබ විනාඩි 5කින් ඉල්ලන්නේ. පටිච්චසමුපාදය කියලා කියන්නේ මේ ලෝකේ පවතින ගැඹුරුම ධර්මයේ තේරුම් ගන්න තියෙන. ඒක රටේ තියෙන එක වැරදි. ඒක ඉස්සර ජීවිතේ මේ ජීවිතේ මතු ජීවිත තුනක් සම්බන්ධ කරපු පළක් විතරයි තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නැහැ. මේකට මම ලෝකෙට උත්තර දීලා තියෙනවා. පැය 6ක් 7ක් ඔස්සේ. ඔබටත් ඕන නම් තව දවසක පැහැදිලි කරන්නම්. පටිච්චසමුපාදය කියන පොතේ තියෙන එකක් නෙවෙයි. ඔබේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ මේ මොහොතේ හමු වන අරමුණෙහි අතීතයයි වර්තමානයයි වර්තමාන හේතු තැබීමයි කියන තුන සිද්ධ වෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඒක තේරුම් අරන් හොයන්න බලන්න මේ වචන දෙකක් ගලපන්න බෑ මේක. දෙකක් බෑ. මේක ගලපන්න ඕන වචන පහෙන් පහට. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව එකට. විඥානනාප සලආයතන පස්ස වේදනා මධ්‍යම. තණ්හා උපාදාන අවිද්‍යා සංකාර අනිත් එක. ඔන්නම තුනකට ඔක තියෙන්නේ. එක සිතේ අතීත වර්තමාන හේතු වශයෙන්. එහෙනම් වචන දෙකක් අහන්න එපා මේකේ. මේ සිද්ධියම කලපගෙන බලා ගන්න. නිකන් වචනයක් පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. ත්‍රිපිටකයේ අධ්‍යයනය කිරීමේදී මට අවබෝධ වුණේ බොහෝ සූත්‍ර දේශනා බුදුන් වහන්සේ එක් එක් අයට දේශනා කර ඇති බවය. එහෙත් නිවන් සොයන අප මෙතරම් සූත්‍ර පරිශීලනය කළ යුත්තේ මන්ද යන්න මට ගැටලුවක් විය. නමුත් මෑතකදී ඔබ වහන්සේ දේශනා අසා නිවන් මාර්ගයේ එක වාක්‍යයක් දැන ගැනීමට හැකි බව සතුටටපත් වීමි. එනම් වර්තමාන මොහොතේ යම් පස්දරින් ගන්නා අරමුණු උපාදානය නොකර අවසන් කිරීම. නමුත් මට ගැටලුවක් තිබේ. වර්තමාන මොහොතේ උපන් කුසල් නැවත අරමුණු වලට එන විට උපාදානය නොකර අවසන් කළ හැකිය. නමුත් යම් මෙම උපන් අකුසල අදාළ අරමුණු නැවත නොගැටෙනොත් එය ෂේ නොවි පවතීද එය නිවනට බාධාවත්ද පහදායි. ඕකෙන් ආවේ නැතුවට තව එකකින් තියෙන හරියක් එනවා. මේක සිද්ධිය නෙමෙයි. ලෝභ, දේශ, මෝහ. ලෝභ නම් ඇලීමකින් ඇහෙන් කනෙන් ආසේ. දේශ නම් වෙන සිද්ධියකින් එයි. මේ ඒක සිදුවීමක් වශයෙන් නෙමෙයි බලන්න ඕනේ. ඒ කාරණාවලදී උපදින්නේ බුදුන් වහන්සේ වදාරන්නේ තියෙන නිසා එනවා කියලා. තියෙන තාක්කල් එනවා. අඩු වේගන යනවා නැති දවසට තේරෙයි. එතකල් මේක තියෙන බව තේරුම් ගන්න ඒක එන්න ඕන. ඇවිදින් ඉවර වෙන්න ඕන. හංගගෙන ඉවර කරන්න කවදාවත් බෑ මේක. ඒ නිසා ඒක එක සිද්ධියක් අමතක වුණාට තව සිද්ධියකින් දැන් අපි කියමු මෙහෙම උදාහරණයක් වශයෙන්. එක පුතෙක් ඉන්නවා. මේ පුතා මුළු ගමටම හොඳයි. හැබැයි බිරිඳට හරි දරුවන්ට හරි ගෙදරට නරකයි. එතකොට එයාගේ දේශය ඇවිස්සෙන්නේ ගමේදී නෙමෙයි අර බිරිඳ හා දරුවෝ ඉස්සරහා. අනිවාර්යයෙන් ඔබට හොඳ පැත්තේදී මේ ගැටුම නෑ. ඔබට නරක පැත්තේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඔබ හදාගත්ත එකක් නරකේ. ඒ බැරි වෙලාවත් ඒ කියන පුතාට ගෙදර හොඳ නම් ගම නරක වුණොත් ඊට පස්සේ දේශය ඇවිස්සන්නේ ගමේදී ගෙදරදී නෙමෙයි. මම හදාගත්ත එකක් කියන්නේ යන්නේ. ඒ නිසා ඒ හදාගත්ත එක හදාගත්ත තැනදී එන්න අරින්න. ඒක අතීත කර්මික විපාකේනේ. ඒක ඇවිදින් ඉවර වෙන්න ඕනේ. ඒකයි උපන්න කුසල් දුරු කිරීම කියලා කියන්නේ. ආයෙත් එනවා තිබ්බොත් ඒ නිසා නොතියා ඉන්න අවසන් කරන්න කියලානේ කියන්නේ. නැත්නම් අපි අද පැයක්ම පාවිච්චි කළා. ඔබ සවන් දුන්නට මේ ස්තුති. මීට වඩා මේකේ ප්‍රශ්න නැහැ. 16කට උත්තර දුන්නා. මේ පටිච්චසමුප්පාද න්‍යාය මෙහෙම කතා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක වචනයක් නෙවෙයි. අපි ළඟ සිදුවෙන සිද්ධියක්. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා ඒක මේ සමාජයේ තේරුම් ගත්ත ඊට අඩුයි. ඒක
ඕනනම් මම පැයක් බණකින් කියන්නම් නැත්නම් මගේ බණ පැය 8ක් 6ක් විතර කියපු අතල තමයි පටිච්චසමුප්පාදේ විග්‍රහ කරලා තියෙන තේරුම් ගන්න. ඔබ එක දෙයකින් ලේසිම ත්‍රිලක්ෂණය. එහෙම නැත්නම් චතුස්සත්ත්‍ය ලේසි. ඔය ඉගෙන ගන්න එක නෙමෙයි ඒක ඔබේ ස්කන්ධ පංචකය තුළ තේරුම් ගැනීම තුළ. එකකින් තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට යන්න. මේ මෙච්චර හුඟක් දේවල් ඕන වෙන්නේ දේශකින් වහන්සේලා වශයෙන් අපට කතා කරන්න. ඔබට ඕන වෙන්නේ එක දෙයයි. බුදුහාමුදුරුවෝ ඔය පාරේ යන ගමන් ධර්ම දේශනා කරලා බණපොත ඔක්කොම දීලා ගියේ නෑ මිනිස්සුන්ට. එක සූත්‍රකින් කාරණේ දීලා ගියා. ඔවුන් අනුගමනය කළා. අන්න ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට අපිට නිවන සරණ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔය ධර්මයේ කියන්නේ නිවනට මොකටවත් නෙවෙයි. එතකොට අපිට ධර්මයේ දකීද කියන්නේ ඒ පුද්ගලයාට නිවන හම්බ වෙනවා. එහෙනම් ඊට පස්සේ නිවනට වඩා නිබ්බානම් පරමංසුකම්. එහෙනම් නිවන පරමසුක තේරුම් ගත්තා නම් ලෝභයේ දේශේ මොහේ සැප අතහරින්න බලන වෙනවා. ඕක එල්ලෙන්නේ නැහැ තවදුරටත්. ඔය නිවන තේරුම් ගත්තේ නැති නිසා තමයි හොයන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ට නිවිලා සැනසීලා ජීවත් වෙන්න දේශනා කරපු දහමක් බුදුදහම. මතක තියාගන්න දුක්ඛාගමක් නෙමෙයි. දුක් මිනිස්සු හදාගන්න බරුවක්. ඒකෙන් මිදෙන්න නිවීම සරණ වෙනවා. නිසා මේ කරුණ වටහා ගන්නට ඔබට නුවණ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මට මේ පැයම මට සවන් දීම පිළිබඳව ඒ සඳහා කාලයකට බොහොම ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. තවත් දවසක හමු වෙමු.